Welcome to Accounts Tutor channel. අද අපේ පාඩම හවුල්කරුවෙකු විශ්‍රාම යාම කියන කොටස. හවුල්කරුවෙකු විශ්‍රාමයේදී කොහොමද ගිණුම් කරන ක්‍රියාපටිපාටිය තමයි අපි අද සාකච්ඡා කරන්නේ. අපි හවුල් ව්‍යාපාර හැඳින්වීම ඉවර කරා. ඒ වගේම නව හවුල්කරුවෙකු බඳවා ගැනීමේදී කොහොමද ගිණුම් කරන ක්‍රියාපිළිවෙත කියන එක කලින් වීඩියෝ එකෙන් සාකච්ඡා කරා. එhmenan අද අපි සාකච්ඡා කරමු කොහොමද හවුල්කරුවෙකු විශ්‍රාම ගියාට පස්සේ ගිණුම් තියන්නේ. කොහොමද හවුල්කරුවෙකු විශ්‍රාමයට සම්බන්ධ ගිණුම් කරන ක්‍රියාවලිය කියන එක මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරමු. ඒකෙදි හවුල්කරුවෙකු විශ්‍රාම යාම හේතුවෙන් අපිට හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය ගලපන්න සිද්ධ වෙනවා. ඒ වගේම නොබෙදු ලාභ හේවත් සංචිත ගලපන්න සිද්ධ වෙනවා. විශ්‍රාම ගැනීමේදී කාලච්ඡේදයේ ලාභය ගලපන්න සිද්ධ වෙනවා. ඉවත් වෙන හවුල්කරුගේ අයිතිය අවසාන වශයෙන් ගෙවා දාන්න සිද්ධ වෙනවා. මෙන්න මේ කරුණු හතර තමයි අපිට මූලිකව උසස් පෙළ මට්ටමේදී හවුල්කරුවෙකු විශ්‍රාම යාම සම්බන්ධයෙන් අපි අපේ අධ්‍යයනය අවධානය යොමු කරන්න ඕනේ. මේ කරුණු හතර අනුව කොහොමද අපි හවුල් ව්‍යාපාරයක ගිණුම් තියන්නේ ඉන්න හවුල්කරුවෙකු විශ්‍රාම ගියාම කියන කොටස කියන එක අපි අපේ අවධානයට යොමු කරන්න ඕනේ. එහෙමනම් අපි පටන් ගමු එකින් එක කොහොමද මේ ගැළපිලි මේ අපි කර සිදු කරන්නේ හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙකු විශ්‍රාම යද්දී. එතකොට හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙකු විශ්‍රාම යන අවස්ථාවක ගිණුම් තියෙන විදිහ තමයි අපි මේකදී සාකච්ඡා කරන්නේ. ඒ වගේම අපි හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙකු ඉවත් වෙනකොට ඒ ඉවත් වෙන අවස්ථාවේ හවුල් ව්‍යාපාරයේ සමස්ත මිල තීරණය කරන්න වෙනවා. ඒ වගේ මේ අනුව සමස්ත ශුද්ධවත්කම තීරණය කරන්න වෙනවා හවුල් ව්‍යාපාරයේ. ඒ සමස්ත ශුද්ධවත්කම එක පදනම අපිට ඉවත් වෙන හවුල්කරුගේ අයිතිය තීරණය කරලා අවසාන වශයෙන් ඉවත් වෙන හවුල්කරුගේ අයිතිවාසිකම එකඟ වෙච්ච ක්‍රමයකට ගෙවලා දාන්න සිද්ධ වෙනවා. ඒතකොට මෙන්න මේ ක්‍රියාපටිපාටිය මේ දේ තමයි හවුල්කරුවෙකු විශ්‍රාම යද්දී අපි සාමාන්‍යයෙන් පරිචය තියෙන්නේ අපි සිද්ධ කළ යුතු දේ වෙන්නේ. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙකු විශ්‍රාම ගනිද්දී. එතකොට හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙකු විශ්‍රාම යනකොට අපි සාමාන්‍යයෙන් ගලපනවා මෙන්න මේ දේවල් සටහන් නොවු අස්පෘශ්‍යවත්කම් ගලපන්න ඕනේ හවුල්කරුවෙකු විශ්‍රාම යද්දී. ඉවත් වෙද්දී ඒ වගේම විශ්‍රාම ගිය පසු අපි මොකද කරන්න ඕනේ? ප්‍රාග්ධන ශේෂ ඉන්න හවුල්කරුවන්ගේ නව ලාභ අනුපාතය ගලපන්න ඕන. ඊට පස්සේ විශ්‍රාම ගන්න දිනේදී තින සංචිත ගලපන්න සිද්ධ වෙනවා. ඒ වගේම හවුල්කරුවෝ විශ්‍රාම ගැනීමේදී කාලච්ඡේදයේ ලාභය ගලපන්න ඕන. ඉවත් වෙන හවුල්කරුවගේ අයිතිය අපි අවසාන වශයෙන් ගෙවා දානවා. මෙන්න මේ කරුණු සම්බන්ධයෙන් අපි ගැලපීම් කළ යුතුයි විශේෂයෙන් උසස් පෙළ මට්ටමේදී. හවුල්කරුවෙකු විශ්‍රාම යනකොට මේ ටික අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ. කොහොමද අස්පෘශ්‍යවත්කම් ගලපන්නේ? හවුල්කරුවන්ගේ විශ්‍රාම ගියාට පස්සේ ප්‍රාග්ධන ශේෂ ලාභ අනුපාතයට ගැලපීම් සිද්ධ කරන්නේ. ඒ වගේම විශ්‍රාම ගන්න දිනේදී කොහොමද තිර සංචිත අපි ගැලපීම් කරන්නේ? ඒ වගේම හවුල්කරුවෙකු විශ්‍රාම ගන්නකොට කාලච්ඡේදයේ ලාභය ගලපන්නේ කොහොමද? ඉවත් වෙන හවුල්කරුගේ අයිතිය කොහොමද ගෙවන්නේ කියන කරුණු කාරණා සම්බන්ධයෙන් ගැලපීම් සිද්ධ කළ යුතු වෙනවා හවුල් ව්‍යාපාරයකින් හවුල්කරුවෙකු විශ්‍රාම ගද්දී. එතකොට අපි ඉස්සෙල්ලා බලමු මේ අස්පෘශ්‍යවත්කම් හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙකු ඉවත් වෙද්දී අස්පෘශ්‍යවත්කම් සම්බන්ධ ගැලපීම සිදු කරනකොට එයාටදී අපි සාකච්ඡා කරන්නේ කීර්තිනාම ගලපන්නේ කොහොමද කියන එක උසස් පෙළ මට්ටමේදී. එhmenan කීර්තිනාමයේ අපි දන්නවා අස්පෘශ්‍යවත්කම මේ කීර්තිනාමය කියන එක ජනනය වෙන්නේ හවුල් ව්‍යාපාරයේ මේ පැරණි හවුල්කරු නැත්නම් ඉවත් වෙන හවුල්කරු ඉන්න කාලෙදී. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ඉවත් වෙන හවුල්කරු ඉන්න කාලෙදී ජනිත වෙච්ච කීර්තිනාමය කොටස ඔහුගේ කොටස ලබා දීම සිද්ධ කළ යුතු වෙනවා හවුල් ව්‍යාපාරයකින් හවුල්කරුවෙකු විශ්‍රාම යද්දී. එතකොට අපහැදිලි එහෙනම් කීර්තිනාමයකින් අස්පෘශ්‍යවත්කම බෙදන්න ඕනේ පැරණි හවුල්කරුන් අතර අපි බෙදිය යුත්තේ පැරණි ලාභ අනුපාතයට. නැත්නම් පැරණි අනුපාතයට තමයි අපි බෙදන්න ඕනේ කීර්තිනාමය පැරණි හවුල්කරුවන්ගේ පැරණි අනුපාතයට. ඒ වගේම මේ සටහන් වූ කීර්තිනාමය කොටසක් අනිවාර්යෙන් පැරණි හවුල්කරුවට හිමි වෙනවා. මොකද ඔහු ඒ කීර්තිනාමය උපයා ගන්න දායක වෙච්ච පුද්ගලයෙක් නිසා. ඒ වගේම හවුල්කරු විශ්‍රාම ගන්න අවස්ථාවේ කීර්තිනාමය සම්බන්ධයෙන් අනිවාර්යෙන් ගැලපීමක් සිදු කළ යුතුයි. එහෙම ගැලපීමක් නොකරොත් ඒක ඉවත් වෙන හවුල්කරුට වෙන අවාසියක් වෙනවා. ඒ වගේම අලුතෙන් හවුල් ව්‍යාපාරයේ ඉදිරියේදී ඒකට සම්බන්ධ හවුල්කරුවන්ට වාසියක් වෙන්න පුළුවන්. මොකද ඔවුන් දායක නොවිච්ච කීර්තිනාමයක් ඔවුන්ට ලැබෙන්න පුළුවන් අලුතින් සම්බන්ධ වෙන හවුල්කරුවන්ට. ඒකට පැරණි හවුල්කරුවට අවාසියකුත් අනෙක් හවුල්කරුවන්ට වාසියකුත් වෙන්න පුළුවන්. විශ්‍රාම යන අවස්ථාවේදී හවුල් ව්‍යාපාරයේ උපෙලා තිබ්බ කීර්තිනාමය හඳුනාගෙන ගැලපීම් නොකළොත්. ඒතර මෙන්න මේ කරුණු කාරණා නිසා
අපි අනිවාර්යෙන්ම හවුල් ව්‍යාපාරික හවුල්කාරයෙකු විශ්‍රාම යනකොට මේ අස්පෘශ්‍යවත්කම් යටතේ කීර්තිනාමය ගැලපීම සිද්ධ කළ යුතු වෙනවා. මම හිතනවා ඇයි අපි හවුල්කාරයෙකු විශ්‍රාම යනකොට කීර්තිනාමය ගලපන්න ඕනේ කියන එකට ඔබට පැහැදිලි පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා විශ්‍රාම යාමේදී හවුල්කාරයෙකු කීර්තිනාමය ගැලපීමේ අවශ්‍යතාවය පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. මේ කරුණු ටික තව ඔයගොල්ලෝ අවධානය යොමු කරලා බලන්න. ඒක වඩාත් හොඳට පැහැදිලි වෙයි. එහෙමනම් මේ විශ්‍රාම යන හවුල්කරුගේ කීර්තිනාමය අපි ගලපන්නේ කොහොමද? එතකොට මේ සම්බන්ධයෙන් කොහොමද බලපාන දිසසරහන? එහෙනම් අපිට මෙතන පැහැදිලි අපිට අඳුන ගන්න පුළුවන් විකල්ප දෙකක් හවුල්කරුගේ විශ්‍රාමයේදී කීර්තිනාමය ගලපන. මුලින්ම සටහනෝ කීර්තිනාමය අපිට පුළුවන් වත්කමක් විදිහට සටහන් කරන්න. ඒ කියන්නේ හවුල්කාරයෙක් විශ්‍රාම යනකොට හවුල් ව්‍යාපාර කීර්තිනාමය අපි ගණනය කරනවා. ගණනය කරලා ඒ ගණනය කරපු කීර්තිනාමය අපිට පුළුවන් මේ පළවෙනි විකල්පය යටතේ වත්කමක් විදිහට සටහන් කරන්න. එහෙමනම් එහෙම වත්කමක් විදිහට සටහන් කරනකොට දිට සටහන වෙන්නේ කීර්තිනාම ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර පැරණි හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම වලට බැර කරනවා පැරණි අනුපාතයට. මොකද සටහන කීර්තිනාම ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර පැරණි අනුපාතයට. ඒ තමයි පළවෙනි විකල්ප විශ්‍රාම ගන්නකොට හවුල්කාරයේ සටහන් නොවු කීර්තිනාමය වත්කමක් විදිහට සටහන් කරා. ඒක තමයි පළවෙනි මෙතඩ් එක අපිට කරන්න පුළුවන්. මේක මම උදාහරණයක් විදිහට මෙහෙම දැම්මා. මේ තමයි ව්‍යාපාරය විසින් අඳුනාගත් කීර්තිනාමය. මෙතන අපි විශ්‍රාම යන හවුල්කරු අපි සලකමු එහෙම නැත්නම් අමල් කියලා. අමල් කමල් විමල් තමයි මේ හවුල් ව්‍යාපාරයේ හවුල්කාරයෝ. ඒකට සටහන් නොවු කීර්තිනාමය 6000ක් කියලා අඳුනගෙන අපි ඒ කීර්තිනාම ප්‍රමාණය කීර්තිනාම ගිණුම හර කරා. හර කරලා හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනා ගිණුම බැර කරා බෙන්නේ මේ විදිහට මොන අනුපාතයටද පැරණි අනුපාතයට. ඒතකොට මෙතන හවුල්කරුවන්ගේ ලාභ බෙදා ගැනීමේ අනුපාතය වෙනවා 3ට 2ට 1. මේ අනුපාතයට මොකද වෙන්නේ? හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනා ගිණුම බැර කරා කීර්තිනාම ගිණුම හර කරා. එහෙනම් පළවෙනි කල්පයට අපි කරපු දේ මේ උදාහරණයනොත් හොඳට පැහැදිලි වෙයි. සටහනෝ කීර්තිනාම ගිණුම හර කරා ප්‍රාර්ථනා ගිණුම බැර කරා පැරණි අනුපාතයට. එහෙනම් අපිට තියෙන දෙවෙනි විකල්පය තමයි සටහනෝ කීර්තිනාමයේ වත්කමක් විදිහට සටහන් කරන්නේ නැතුව විශ්‍රාමයන් හවුල්කරුට හිමි කොටස මුදලින් ලබා දෙනවා. එහෙම නැත්නම් ප්‍රාර්ථනාවෙන් ඉලව් කරනවා. මේක කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. ඒකෙදි මෙන්න මේ විදිහට අපිට ගලපන්න පුළුවන් විකල්ප දෙවෙනි විකල්පයට යටතේ ඉස්සෙල්ලාම අපිට පුළුවන් తాවකාලික කීර්තිනාම ගිණුමක් විවෘත කරනවා. එතකොට తాවකාලික කීර්තිනාම ගිණුමක් විවෘත කරනවා කොහොමද? කීර්තිනාම ගිණුම හර කරලා ප්‍රාර්ථනා ගිණුම බැර කරනවා පැරණි අනුපාතයට. ඒක කීර්තිනාම ගිණුම විවෘත වෙන අවස්ථාවේදී తాවකාලිකව කීර්තිනාම කියලා කියන්නේ වත්කමක් අස්පෘශ්‍ය වත්කම් මූල ධර්මයට අනුව අපි කීර්තිනාම ගිණුම හර කරා ප්‍රාර්ථනා ගිණුම වලට බැර කරා පැරණි අනුපාතයට. ඒ කියන්නේ කීර්තිනාම ගිණුම විවෘත කරා. දෙවනුව මොකද කරන්නේ? මේ කීර්තිනාම ගිණුම කපා හරිනවා. කොහොමද කපා හරින්නේ? ප්‍රාර්ථනා ගිණුම හර කරලා කීර්තිනාම ගිණුම බැර කරනවා මොන අනුපාතයටද බැර කරන්නේ? නව අනුපාතයට. ඒතකොට කීර්තිනාම ගිණුම ඇති කරන්නේ පැරණි අනුපාතයට. කීර්තිනාම ගිණුම කපා හරින්නේ නැත්නම් කීර්තිනාම ගිණුම తాවකාලික කීර්තිනාම ගිණුම වහලා දාන්නේ ප්‍රාර්ථනා ගිණුම හර කරලා කීර්තිනාම ගිණුම බැර කරලා නව අනුපාතයට. ඒතකොට කීර්තිනාම ගිණුම මොකද වෙන්නේ? වැහිලා ගිහිල්ලා ප්‍රාර්ථනා ගිණුම් පැරණි අනුපාතයට සහ නව අනුපාතයට ගැලපෙනවා. එතකොට මේක හවුල්කාරයෙකු විශ්‍රාම යන අවස්ථාවේදී සටහනෝ කීර්තිනාම ගිණුමක් විවෘත කරලා ගලපන ක්‍රමයට විකල්ප වූ එක ක්‍රමයක්. කීර්තිනාම ගිණුමක් විවෘත කරලා අනිත් පැත්තට කීර්තිනාම ගිණුම වහලා දානවා. හැබැයි ප්‍රාර්ථනා ගිණුම පළවෙනි අවස්ථාවේදී පැරණි අනුපාතයට බැර වෙනවා. දෙවෙනි අවස්ථාවේදී නව අනුපාතයට ප්‍රාර්ථනා ගිණුම හර වෙනවා. ඒතර මේ උදාහරණය අපිට පෙන්වන්න පුළුවන් මේ පළවෙනි අවස්ථාවේදී ඔබට පේනවා කීර්තිනාම ගිණුම පළවෙනි අවස්ථාවේදී ඔබට පේනවා කීර්තිනාම ගිණුම හර වුණා ප්‍රාර්ථනා ගිණුම බැර වුණා හවුල්කරුවන්ට මොන අනුපාතයටද 3ට 1 අනුපාතයට. ඊට පස්සේ මෙතන විශ්‍රාම යන්නේ අමල් කියන හවුල්කරු. ඊට පස්සේ අපි කීර්තිනාම ගිණුම නැවත සැරයක් බැර කරා. ඒ වගේම කීර්තිනාම ගිණුම බැර කරලා අදාළ හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනා ගිණුම හර කරා
මොන අනුපාතද අපි හර කරන්නේ? නව අනුපාතයට. එහෙනම් මේකින් පැහැදිලි වෙයි ඔයගොල්ලන්ට මම අර කලින් සඳහන් කරපු දිස්සටහන කොහොමද දෙවෙනි විකල්පය යටතේ කීර්තනාම ගිණුම් ගත කරන්නේ හවුල්කරු විශ්‍රාමයක්දී කියලා. එහෙනම් දෙවෙනි එක තමයි මොකද කීර්තනාමේ ප්‍රාර්ථනා ගිණුම මගින් ගලපනවා. එතනදී කීතාවකාලිකවත් කීර්තනාම ගිණුමක් විවෘත කරන්නේ නැහැ. අපි ප්‍රාර්ථනා ගිණුම හරබැර කරලා කීර්තනාමේ ගලපනවා. එතනදී ප්‍රාර්ථනා ගිණුම බැර කරනවා පැරණි හවුල්කරුවන්ට පැරණි අනුපාතයට. අනිත් පැත්තෙන් ප්‍රාර්ථනා ගිණුම හර කරනවා නව හවුල්කරුවන්ගේ නව ලාභ දාගැනීමේ අනුපාතයට. එතනදී කීර්තනාම ගිණුමක් විවෘත වෙන්නේ නැහැ. දෙවෙනි විකල්පයේ යටතේ දෙවෙනි ක්‍රමයේදී ප්‍රාර්ථනා ගිණුම වගේ විතරයි කීර්තනාමේ ගැලපෙන්නේ. ඒකට මම උදාහරණයක් මේ විදිහට දැම්ම. මෙතන කීර්තනාමය තියෙනවා 6000ක්. ඒ තියෙන කීර්තනාමේ අපි මොකද කරන්නේ? පැරණි අනුපාතයට පැරණි හවුල්කරුවන්ට බැර කරා. මෙන්න මේ විදිහට ඊට පස්සේ අනිත් අතට නව අනුපාතයට අදාළ හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනා ගිණුම හර කරා නව අනුපාතයට. එතකොට මේ දෙවන විකල්පයට කීර්තනාමේ ගලපන විදිහ අදාළ හවුල්කරුවන් අතර. එතකොට විශ්‍රාමයන හවුල්කරුට හිමි කීර්තනාම කොටස මෙතන අමල් විශ්‍රාමය නිසා ඔහුට හිමි කීර්තනාම කොටස මෙතන ඔහුගේ ප්‍රාර්ථනා ගිණුමට බැර වුණා. දැනට ඉන්න හවුල්කාරයන් දෙන්න කමල් සහ විමල් ඔවුන්ට හිමි කීර්තනාම කොටස මොකද උනේ? ඔවුන්ගේ ගිණුම් වලට හර වෙලා තියෙන නව අනුපාතයට. තුන්වෙනි ක්‍රමය තමයි කීර්තනාමේ සුද්ධ වෙනස විතරක් ගලපනවා. ඒතර සුද්ධ වෙනස විතරක් අපි ගලපන්නේ ප්‍රාර්ථනා ගිණුම් අතරේ. ඒතර සුද්ධ වෙනස කියලා කියන්නේ මෙතන ඉවත් වෙලා යන හවුල්කරුගේ කීර්තනාම කොටස වෙනම වෙන් කළ අරගෙන ඒ ඉවත් වෙන හවුල්කරුගේ කීර්තනාම කොටස ඔහුගේ ගිණුමට බැර කරලා භුක්ති විඳින අනුපාතයට දැන් ඉන්න හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනා ගිණුම් හර කරනවා. එතකොට දැන් ඉන්න හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනා ගිණුම් හර වෙන්නේ භුක්ති විඳින අනුපාතයට, බැර වෙන්නේ ඉවත් වෙන හවුල්කරුගේ ප්‍රාර්ථනා ගිණුමට. එතනදී විශේෂත්වය තමයි අපි ගන්නෙ ඉවත් වෙලා යන හවුල්කරුගේ කීර්තනාම කොටස විතරයි. සමස්ත කීර්තනාමේ සැලකිල්ලට ගන්නෙ නැහැ. මේ සුද්ධ වෙනස විතරක් ගලපන ක්‍රමයේදී. ඒකට මම උදාහරණයක් යෙදුවා. ඒ උදාහරණය අනුව පැහැදිලි මෙන්න මේ විදිහට භුක්ති විඳින අනුපාත අනුව ගණනය කිරීමට අදාළ උදාහරණය ලාභ 4-3 අනුපාතයට බෙදා ගනිමින් අමල් කමල් සඳුන් හවුල් ව්‍යාපාර පවත්වාගෙන ගියා. ඔවුන්ගේ හවුල් ව්‍යාපාරෙන් 2019 දින සඳුන් විශ්‍රාම ගත්තා. එතකොට ලාභ අමල් සහ කමල් ඊට පස්සේ සමසව බෙදා ගන්නවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම භුක්ති විඳින අනුපාත හොයාගන්න වෙනවා මේ සුද්ධ වෙනස පමණක් ගලපන අවස්ථාවේදී. අපි භුක්ති විඳින අනුපාතය හොයන්නේ හවුල්කාරයෙක් විශ්‍රාමයේදී නව අනුපාතයෙන් පැරණි අනුපාතයේ අඩු කරලා. එතකොට මේ ගානේ විශ්‍රාම යනකොට විශ්‍රාම ගියාට පස්සේ අපි අනිත් හවුල්කරු අමල් සහ කමල් ගේ ලාභ අනුපාත අතරින් භුක්ති විඳින අනුපාත හොයනවා. මේ එතකොට අමල් සහ කමල් සමානව තමයි ලාභ බෙදාගන්නේ. එහෙනම් දෙක කියන අනුපාතය මුලට එන නව අනුපාත විදිහට ඕන් කලින් බෙදාගත් අනුපාත වලින් අමල්ට 10න් 4කුත් කමල්ට 10න් 3කුත් හම්බ වෙනවා ලාභයෙන්. එතකොට අපි නව අනුපාතයෙන් පැරණි අනුපාතය අඩු කරාම අමල් ගේනවා 10න් 1ක්. ඊට පස්සේ කමල් ගේනවා 10න් 2ක්. එතකොට මේක අපිට අනුපාතයක් විදිහට ගත්තාට පස්සේ කැපක අනුපාතය වෙනවා 1ට 2ක්. මේ තමයි පැරණි අනුපාතය. මේ තමයි නව අනුපාතය. එතකොට මේක තමයි භුක්ති විඳින අනුපාතය. මේ භුක්ති විඳින අනුපාතයට අනුව අපි අයින් වෙන හවුල්කරුගේ කීර්තනාම කොටස හඳුනාගෙන ඒක ඉවත් වෙන හවුල්කරුගේ ප්‍රාර්ථනා ගිණුම මේ කොටස ඒ ගානේ බැර කරලා දැනට ඉන්න හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනා ගිණුම හර කරනවා මේ කැපකල භුක්ති විඳින අනුපාතයට. එතකොට අපිට පේනවා මෙතන මුළු කීර්තනාමය මේ ව්‍යාපාරේ 1,50,000යි. හරි. එතකොට මේකේ සඳුන් තමයි විශ්‍රාම යන්නේ. එතකොට සඳුන්ගේ කීර්තනාම කොටස අපිට හොයාගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ලාභ අනුපාතය 4:3:3. එතකොට සඳුන්ගේ කීර්තනාම 45,000 තමයි අපි ගලපන්නේ සඳුන්ගේ ප්‍රාර්ථනා ගිණුමට ඒ 45,000 බැර කරලා භුක්ති විඳින අනුපාතය අපට ආව 1:2. ඒ 1:2 අනුපාතයට දැනට ඉන්න අමල් සහ කමල්ට අපි මොකද කරන්නේ හර කරනවා
භුක්ති විඳි අනුපාතයට. ඒතර භුක්ති විඳි අනුපාතය අපි හෙව්වා කලින් මම පෙන්වුවා වෙන විදිහ. ඒතර මේ තමයි භුක්ති විඳි අනුපාතයට අමල් සහ කමල් අතර බෙදලා යන විදිහ. ඉවත් වෙන සඳුන්ගේ කීර්තිනාම කොටස. ඒතර බොන්න විදිහට තමයි සුද්ධ වටිනාකම ගලපන්නේ. කීර්තිනාමයේ සුද්ධ වටිනාකම පමණක් ගලපන්නේ ඔන්න ඔය විදිහට. එහෙනම් අපි භුක්ති විඳි අනුපාත වෙන විදිහක් දන්නවා කොහොමද භුක්ති විඳි අනුපාතය ගණනය කරන්නේ කියලා. ඊළඟට අපිට තියෙනවා හවුල්කාරක විශ්‍රාම වෙනකොට සංචිත ගලපන්නේ කොහොමද කියන එක ගැන අවධානය යොමු කරන්න. අපි දැන් කීර්තිනාමය එහෙම නැත්නම් අස්පෘශ්‍යවත්කමක් වන කීර්තිනාමය ගලපන විදිහ ඉගෙන ගත්තා. දැන් හවුල්කාරක විශ්‍රාම වෙනකොට ඒ හවුල් ව්‍යාපාරයේ සංචිත තියෙන්න පුළුවන්. මේ සංචිත කියලා කියන්නේ හවුල් ව්‍යාපාරයේ නොබේදු ලාභ. ඒතකොට නොබේදු ලාභ කියන්නේ හවුල්කාරයෝ ලාභ වලින් උන්ට විසර්ජනය කරගන්න නැතුව ඉතුරු කරපු ප්‍රමාණය. එහෙනම් හවුල්කාරයෙක් විශ්‍රාමයේදී ඒ විශ්‍රාමන හවුල්කාරට මේ සංචිත වලින් කොටසක් අයිති. එහෙනම් ඔහුටත් ඒ කොටස ලබා දිය යුතුයි විශ්‍රාමයේදී. මොකද සංචිත කියන්නේ ලාභේ නොබෙදු කොටසක්. එහෙමනම් මේ ලාභේ උපයන්න විශ්‍රාමන හවුල්කාරට දායක වෙලා තියෙනවා. ඒ නිසා ඔහු ඉන්න කාලේ තමයි මේ ලාභය උපයලා තියෙන්නේ. එහෙනම් ඔහුට අනිවාර්යයෙන්ම සංචිත ගැලපීම කරලා මේක බෙදා හරින්න ඕනේ. එහෙම බෙදා හැරි නැත්නම් විශ්‍රාමන අවස්ථාවේදී මේ බෙදා නොහැරිය සංචිතය බෙදා හරින්න කටයුතු කරන්න ඕනේ විශ්‍රාමන හවුල්කරුට. તો සංචිතය බෙදා හරින්නේ ඇයි කියන එක මම හිතනවා ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. ඇයි අපි හවුල් ව්‍යාපාරයේ සංචිතය විශ්‍රාමන අවස්ථාවේදී ගලපන්නේ කියන එක පැහැදිලි ඇති. ඒකට හේතුව. તો සංචිතය ගැලපීම අපේ ප්‍රධාන විකල්ප දෙකක් යටතේ මේක සාකච්ඡා කරන්න පුළුවන්. එකක් තමයි දැනට තියෙන සංචිතය ලියා හරින්න පුළුවන්. සංචිතය කියලා කියන්නේ වෙන්කිරීමක්. වෙන්කිරීම ගුණමක තියෙන බැරශේෂයක්. ඒ නිසා අපි පළවෙනි විකල්පය යටතේ මොකද කරන්නේ? පවත්නා සංචිතය ලියා හරිනවා. එහෙනම් සංචිතය කියන්නේ බැර ශේෂයන් නිසා අපි මොකද කරන්නේ? අදාළ සංචිත ගුණ මාර කරලා ප්‍රාග්ධන ගුණ බැර කරනවා පැරණි අනුපාතයට. එතකොට හවුල්කරුවන්ට ඒ සංචිතයෙන් ඔවුන්ට හිමි කොටස පැරණි අනුපාතයට ඔවුන්ගේ ප්‍රාග්ධන ගුණ වලට බැර වෙනවා. එහෙනම් පළවෙනි ක්‍රමය තමයි සංචිතය ලියා හැරීම. සංචිත ගුණ මාර ප්‍රාග්ධන ගුණ බැර. මෙතනනේ ඒ සම්මාන උදාහරණය දැනට සංචිත ගුණමක් විශ්‍රාමන අවස්ථාවේ තියෙන 12000ක. ඒතර මේ සංචිත අපි ලියා හරිනව කොහොමද? සංචිත ගුණ හර කරන 12000කින් ඒ වගේම හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගුණ බැර කරනවා පැරණි අනුපාතයට 6000 4000 2000 විදිහට මේ තමයි පැරණි අනුපාතය. එතකොට මෙතන විශ්‍රාමන හවුල්කරු විදිහට අපි සලකලා තියෙනවා අමල්. නැත්නම් ඒ. එන සංචිත ගුණ මහර ප්‍රාග්ධන ගුණ බැර පැරණි අනුපාතයට. අස දෙවෙනි විකල්පයට අපිට පුළුවන් සංචිතය ලියා හැරලා ආයසරයක් සංචිතය පවත්වාගෙන යන්න පැරණි යගෙන්ම. එහෙනම් සංචිතය ලියා හරින එක මේ දෙවෙනි ක්‍රමය යටතේ අර විදිහමයි. වෙන්කිරීම ප්‍රොසෙෂන් නිසා සංචිත ගුණ මහර කරා ප්‍රාග්ධන ගුණ බැර කරා පැරණි අනුපාතයට ඒකලා අපි සංචිතය නැවත ඇති කරනවා. ප්‍රාග්ධන ගුණ හර කරලා සංචිත ගුණ බැර කරනවා නව අනුපාතයට. එතකොට ලියා හැරිය සංචිතය ප්‍රාග්ධන ගුණ වලට බැර වෙනවා පැරණි අනුපාතයට. නැවත ඇති කරද්දී ප්‍රාග්ධන ගුණ හර කරන නව අනුපාතයට සංචිත ගුණ බැර කරනවා. එතකොට සංචිතය නැවත ඇති වෙනවා මේ ක්‍රමයේදී. අපිට පේනවා සංචිතය ඉදිරියට ගෙන ආපු සංචිත ශේෂයත් 12000ක අපි ඒක ඉස්සෙල්ලාම ප්‍රාග්ධන ගුණ බැර කරලා සංචිත ගුණ හර කරලා ප්‍රාග්ධන ගුණ බැර කරනවා පැරණි අනුපාතයට 0.2 ඊට පස්සේ නැවත සැරයක් මොකද කරන්නේ සංචිතය ඇති කරනවා. සංචිතය ඇති කරන්න සංචිත ගුණ බැර කරලා ප්‍රාග්ධන ගුණ හර කරනවා නව ලාභ බෙදා ගන්න අනුපාතයට. මෙතන විශ්‍රාමයන හවුල්කරු විදිහට සලකලා තියෙන්නේ විමල්. ඒතර ওই විදිහට තමයි සංචිතය ලියා හැරලා නැවත සංචිතය ඇති කරන්නේ මේ දෙවෙනි ක්‍රමයටදී සංචිත ගලපද්දී. අපි ඊළඟට බලමු හවුල්කාරක විශ්‍රාමයේදී කොහොමද කාලාච්ඡේදයේ ලාභය ගලපන්නේ කියලා. එහෙනම් අපි දැනට කීර්තිනාමය ගලපුවා, සංචිත ගලපුවා. දැන් අපිට තියෙන හවුල්කාරක විශ්‍රාමයේදී කාලාච්ඡේදයේ ලාභය ගලපන්න. ඒ කියන්නේ හවුල්කාරයා විශ්‍රාම යන්න පුළුවන් ගිණුම් වර්ෂයක මුල, ගිණුම් වර්ෂයේ මැද, හෝ ගිණුම් වර්ෂයේ අග. එතකොට ගිණුම් වර්ෂයේ මැදදී නැත්නම් කාලාච්ඡේදයේ මැදදී හවුල්කාරක විශ්‍රාම ගියොත් ඒක විෂය නිර්දේශයෙන් අයින් කරලා තියෙන්නේ. ඒක උසස් පෙළ විෂය නිර්දේශයේ දැන් සාකච්ඡා වෙන්නේ නැහැ. නමුත් කාලාච්ඡේදයේ මුලදී හවුල්කාරයෙක් විශ්‍රාම ගියොත් කොහොමද කටයුතු කරන්නේ? කාලාච්ඡේදයේ අගදී විශ්‍රාම ගියොත් කොහොමද
කටයුතු කරන්නේ ලාභය ගලපන්න කියන එක ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒතර කාලච්ඡේදයේ මුලදී විශ්‍රාම ගත්තොත් ඒ කියන්නේ ගිණුම් වර්ෂයේ මුලදී අපි හිතමු ගිණුම් වර්ෂය තියෙන්නේ 2019 අප්‍රේල් 1 වෙනිදා කියලා. 2019 අප්‍රේල් 1 වෙනිදා ඉඳලා 2020 මාර්තු 21 වෙනකන් නම් ගිණුම් වර්ෂය තියෙන්නේ. 2019 අප්‍රේල් 1 වෙනිදා හවුල්කරු විශ්‍රාම ගත්තොත් ගිණුම් වර්ෂයේ මුලදී අපිට ලාභයෙන් කිසිදු මුදලක් විශ්‍රාමන හවුල්කරුට දෙන්න අවශ්‍ය නැහැ. මොකද ඔහු කාලච්ඡේදයේ උපයපු ලාභයට දායක වීමක් කළා නැති නිසා. එහෙනම් මතක තියාගන්න ඕනේ කාලච්ඡේදයේ මුලදී විශ්‍රාම ගත්තොත් හවුල්කාරයෙක් මුලදී විශ්‍රාම ගැනීම නිසා කිසිදු මුදලක් ගලපන්න ඕනේ. කිසිදු මුදලක් ලබා දෙන්න ඕනේ විශ්‍රාමන හවුල්කරුට. නමුත් කාලච්ඡේදයේ අගදී අපි හිතමු ගිණුම් වර්ෂය අපි කතා කරා වගේ 2019 අප්‍රේල් 1 ඉඳන් 2023 විශ්‍රාම ගියොත් හවුල්කාරයෙක් එතනදී මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම කාලච්ඡේදයේ ලාභයෙන් ඔහුට හිමි කොටස ඔහුට ලබා දිය යුතු විශ්‍රාමන අවස්ථාවේ. මොකද ඔහු විශ්‍රාමන අවස්ථාවේදී සම්පූර්ණ ගිණුම් කාලච්ඡේදයේම ව්‍යාපාරය ගත කරලා යන්නේ. එම නිසා ඔහුට ගිණුම් කාලච්ඡේදයේ උපයපු ලාභයෙන් ඔහුගේ කොටස ලබා දිය යුතුයි. එහෙනම් හවුල්කාරයෙක් ගිණුම් වර්ෂයේ මුල විශ්‍රාම ගියොත් ඔහුට කිසිදු ලාභ කොටසක් දීම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි කාලච්ඡේදයේ අග ගිණුම් වර්ෂයේ අගදී ඔහු විශ්‍රාම ගියොත් ඔහුට එම කාලච්ඡේදයේ උපයපු ලාභයෙන් ඔහුට හිමි කොටස ලබා දෙන්න ඕනේ. දැන් මේ විදිහට අපි හවුල්කරුවන්ගේ කීර්තිනාමය ගැලපුවා. විශ්‍රාමන හවුල්කරුවගේ කීර්තිනාම කොටස හොයලා ඔහුගේ ගිණුමට ප්‍රාර්ථන ගිණුමට ගැලපුවා. ඒ වගේම සංචිතයෙන් ඔහුගේ හිමි කොටස හොයලා ඔහුගේ ප්‍රාර්ථන ගිණුමට ගැලපුවා. ඊට පස්සේ හවුල්කරුට ගිණුම් වාර්ෂයේ ලාභයෙන් ඔහුට හිමි කොටස ඒ අයින් වෙන කාල සීමාව අනුව තීරණය කරලා ගැලපුවා. දැන් එහෙනම් අවසාන වශයෙන් අපි කළ යුතු වෙන්නේ මේ හවුල්කරු විශ්‍රාමයේදී අවසාන වශයෙන් ඔහුට හිමි මුදල කොහොමද අපි ලබා දෙන්නේ කියන එක. එහෙනම් හවුල් ව්‍යාපාරයේ හවුල්කාරයෙක් ඉවත් වෙනකොට ඔහුගේ අයිතිය ඔහුට අවසාන වශයෙන් හවුල් ව්‍යාපාරය විසින් ගෙවන්න ඕනේ ගාණ මොකද්ද? එහෙම නැත්නම් ඔහුගේ බූදලේ අපි කියලා කියනවා බූදලේ මොකද්ද කියන එක ගැන අවධානය යොමු කරන්න ඕනේ. එහෙනම් අපි මෙහිදී මූලිකවම කොටස් දෙකක් තීරණය කරන්න ඕනේ. එකක් තමයි ඉවත් වෙලා යන අයිතිකරුගේ අයිතිය තීරණය කරන්න ඕනේ. ඔහුට කීයක් ව්‍යාපාරයෙන් දෙන්න ඕනේද? ලාභ කොටස් විදිහට එකතු වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම සංචිත විදිහට එකතු වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම කේතනාම විදිහට එකතු වෙලා තියෙන්න පුළුවන්. මේ සියලු ආකාරයෙන් එකතු වෙච්ච දේවල් ඔහුට අවසාන වශයෙන් ව්‍යාපාරය විසින් ගෙවන්න ඕනේ. ඒ ගෙවීම මේ වටිනාකම තීරණය කරන්න ඕනේ අංක 1. දෙවෙනුව ඒක ගෙවන්නේ කොහොමද කියලා තීරණය කරන්න වෙනවා. එහෙමනම් හවුල්කාරයෙකු විශ්‍රාම යනකොට ඔහුගේ හිමිකම සම්බන්ධයෙන් එකක් තමයි ඉවත් වෙන හවුල්කරුගේ ඔහුට හිමි අයිතිය තීරණය කරන්න ඕනේ වටිනාකම ඔහුට දෙන ගාණ. ඒ වගේම ඉවත් වෙන හවුල්කරුගේ අයිතිය කොහොමද ගෙවලා නිදහස් කරන්න කියන එක තීරණය කරන්න වෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාරයක හවුල්කාරයෙක් අයින් වෙනකොට ඒ හවුල්කරුට ව්‍යාපාරයෙන් හිමි අයිතිවාසිකම් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න මෙව්වා. ඒ තමයි සටහන් වෙච්ච කීර්තිනාමයට වඩා වැඩි. හරි? සැබෑ කීර්තිනාමයක් තියෙනවා නම් ඒකෙන් කොටසක් ඔහුට අයිති. ඒ වගේම බෙදපු නැති. එහෙම නැත්නම් සංචිතයෙන් ඔහුගේ අයිතිය ඔහුට දෙන්න ඕනේ. ඒ වගේම ජංගම ගිණුමේ බැරශේෂයක් තියෙනවා නම් ඒ බැරශේෂය මොකද කරන්න ඕනේ? ප්‍රාර්ථනිකවට මාරු කරලා ඒ මුදල අපි ලබා දෙන්න ඕනේ ජංගම ගිණුමේ බැරශේෂය. ඒ වගේම ප්‍රාර්ථන ගිණුමේ තියෙන ශේෂය වෙනුවෙන් අයිතිවාසිකමක් තියෙනවා. ඒ ප්‍රාර්ථන ගිණුමේ ශේෂය ඔහුට ඉවත් වෙන අවස්ථාවේ ලබා ගන්න අයිතිවාසිකමක් තියෙනවා. ඒ වගේම කාලච්ඡේදයේ අගදී විශ්‍රාම වෙනවා නම් ඒ කාලච්ඡේදයේ ලාභයෙන් Tamanට හිමි පංගුව භුක්ති විඳීමේ අයිතියක් තියෙනවා. ඒකට මෙන්න මේ ටික තමයි මේ වගුවේ තියෙන මෙන්න මේ වගුවේ තියෙන හවුල් ව්‍යාපාරයේ අයින් වෙද්දී හවුල්කරුට හිමි අයිතිවාසිකම් ටික තමයි මෙන්න මේව ඔහුට ව්‍යාපාරය ගෙවන්න ඕනේ. ඒ කියන්නේ කීර්තිනාමය, නොබෙදු ලාභයෙන් ඔහුගේ කොටස, ජංගම ගිණුමේ බැරශේෂය, ප්‍රාර්ථන ගිණුමේ තියෙන ශේෂය, ඒ වගේම කාලච්ඡේදයේ අගදී විශ්‍රාම ගද්දී ඒ කාලච්ඡේදයේ ලාභයෙන් ඔහු උපයපු කොටසෙන් ඉතිරිය. ඒ වගේම හවුල් ව්‍යාපාරයකින් හවුල්කාරයෙක් විශ්‍රාමයේදී අපි කලින් කතා කළේ හවුල් ව්‍යාපාරයට තියෙන වගකීම. ඉවත් වෙලා යන හවුල්කාරට ගෙවන්න ඕනේ කියලා හවුල් ව්‍යාපාරයේ පැත්තෙන් තියෙන වගකීම. ඒ වගේම හවුල්කාරයෙකුට වගකීමක් තියෙන්න පුළුවන් හවුල් ව්‍යාපාරයට ගෙවන්න. හවුල් ව්‍යාපාරයේ මෙන්න මේ අවස්ථාවලදී ඒක සටහනෝ කීර්තිනාමයට වඩා අඩු සැබෑ කීර්තිනාම වටිනාකමක ඇති අවස්ථාවකදී ඒන් කොටසක් ඔහු ගෙවන්න වගකීමට බැඳෙනවා. ඒ කියන්නේ කීර්තිනාමයේ සටහන් වෙච්ච කීර්තිනාමයට වඩා අඩුයි නම් එහිදී වෙන්නේ ඉවත් වෙලා යන හවුල්කරුට ව්‍යාපාරයට ගෙවන්න. ඒ වගේම ජංගම ගිණුමේ තියෙන හරශේෂයක් නම් ඒ හරශේෂය වෙනුවෙන් වගකීමක් තියෙනවා ඒක ආපහු ගෙවන්න. ඒ වගේම කාලච්ඡේදයේ අගදී විශ්‍රාම ගන්නකොට එම කාලච්ඡේදයේ අලාභයක් ලැබුණා නම් ඒ අලාභයෙන් තමන්ගේ අලාභ කොටස
සඳහා දායක වෙන්න සිද්ධ වෙනවා විශ්‍රාමයෙන් හවුල්කරුට. එතකොට අපි මේ දෙක හොඳින් මතක තියාගන්න ඕනේ. ඉවත් වෙලා යන හවුල්කරුගේ අයිති තීරණය කරනකොට හවුල් ව්‍යාපාරයෙන් ඉවත් වෙලා යන හවුල්කරුට හිමි අයිතිවාසිකම් මොනවද? ඒ වගේම හවුල් ව්‍යාපාරයට ඉවත් වෙලා යන හවුල්කරු වග කියන්නනේ මොන වාගේ අවස්ථාවලද කියන එක අපි අපේ මතකයට අවබෝධයට ගන්න ඕනේ. මේ ටික හොඳට බලා ගන්න. මේ කරුණු ටික ඉතා වැදගත්. මේකේ සාරාංශයක් විදිහට තියෙනවා. ඒ ඉවත් වෙලා යන අවස්ථාවේදී හවුල්කරුගේ අයිතිය තීරණය කරන්න ඕනේ විදිහ. එතකොට හවුල් ව්‍යාපාරයක හවුල්කාරයෙක් ඉවත් වෙලා යනකොට ඔහුගේ බූදලය එහෙම නැත්නම් ඔහුට ව්‍යාපාරයෙන් ගෙවන්න ඕනේ ප්‍රමාණය අපිට තීරණය කරන්න පුළුවන් ප්‍රාර්ථනා ගිණුම හරහා. ප්‍රාර්ථනා ගිණුම භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනම බූදල් ගිණුමක් ගහලා බූදල් ගිණුමට මාරු කරලා ප්‍රාර්ථනා ගිණුමේ ඒ හොට හිමි ටික බූදල් ගිණුම හරහා ගෙවන්න තියෙන ගාණ තීරණය කරන්න පුළුවන්. එතකොට වර්තමානයේ බොහෝ වෙලාවට මේ හිමිකම හොට ගෙවන්න ඕනේ අයිතිය තීරණය කරන්නේ හවුල්කරුගේ ප්‍රාර්ථනා ගිණුම හරහා. ඒක උසස් පෙළ මට්ටමේදීත් බොහෝ විට බලාපොරොත්තු වෙන්නේ ප්‍රාර්ථනා ගිණුමක් කරහා ඉවත් වෙලා යන හවුල්කරුගේ බූදලය ගණනය කිරීම. හරියට මේ උදාහරණේ මම ගත්ත උදාහරණයක් පැහැදිලි කරන්න කොහොමද මේ හිමිකම ප්‍රාර්ථනා ගිණුම හරහා තීරණය කරන්න කියලා හවුල් ව්‍යාපාරයෙන් හවුල්කරු ඉවත් වෙද්දී මෙතන අපේ විශ්‍රාම යන හවුල්කරු තමයි මේ ගානට අනුව අමල්. ඒතර මේ අමල්ගේ දැනට තියෙන ප්‍රාර්ථනා ගිණුම් වල බැර ශේෂයක් 4000 3000 2000 අනිත් අතට ජංගම ගිණුමේ 800 500 300 කියලා ශේෂයන් තුන අතරින් අමල්ට අයත් වෙනවා. ජංගම ගිණුම බැර ශේෂයක් තියෙනවා 800ක. ඊට පස්සේ හවුල්කරු විශ්‍රාම යන අවස්ථාවේදී කීර්තිනාමය ගලපලා මේ ආකාරයට කීර්තිනාමය බැර කරලා තියෙනවා හවුල්කරුන් අතරේ. ඊළඟට මේ ඒ වර්ෂයේ ඔවුන්ට හිමි ප්‍රාර්ථනා පොලි සහ ලාභ කොටස් ඒ වගේම ගැන්ලි කරපුවා ඔන්න ඔය ආකාරයට තියෙනවා. මේ තියෙන්නේ මේ අතරින් අපි දැන් විශ්‍රාම යන හවුල්කරු වෙන්නේ අපේ අමල්. අමල් විශ්‍රාම යනකොට මේ ප්‍රාර්ථනා ගිණුම් බැරලා තියෙන්නේ ඔහුට හවුල් ව්‍යාපාරයෙන් ඔහුගේ හිමිකම. ඊට පස්සේ හවුල් ව්‍යාපාරයේ ජංගම ගිණුමේ මේ තමයි ඔහුගේ ශේෂයන්. ජංගම ගිණුමේ තියෙනවා අමල්ගේ බැර ශේෂයක් 2600ක. 2600 ශේෂය මොකද කරන්නේ? අවසාන වශයෙන් ජංගම ගිණුමෙන් මාරු කරලා තියෙනවා ප්‍රාර්ථනා ගිණුමට මෙන්න මේ ආකාරයට 2600. එහෙමනම් අවසානයේ අමල්ගේ ප්‍රාර්ථනා ගිණුම තුලනය කරාට පස්සේ අපිට ලැබෙන වටිනාකම 7700ක්. මේ 7700 තමයි ඉවත් වෙන හවුල්කරුට හවුල් ව්‍යාපාරයෙන් ගෙවන්න ඕනේ වගකීම. ඒතර මේ වගකීම මේ අවස්ථාවේ ණය ගිණුමට මාරු කරලා තියෙනවා. අමල්ගේ ප්‍රාර්ථනා ගිණුම හර කරලා ණය ගිණුම බැර කරලා මෙතන මුදලින් ගෙවලා නැහැ ණය ගිණුමට බාර කිරීම තමයි කරලා තියෙන්නේ. ඒතර මෙන්න මේ ආකාරයෙන් මේ උදාහරණය පැහැදිලි වෙනවා. හවුල්කාරයෙකු විශ්‍රාම යනකොට හවුල් ව්‍යාපාරයේ ප්‍රාර්ථනා ගිණුමින් ඔහුට හිමි කොටස කොහොමද තීරණය කරන්නේ? ඉතින් මේ අවස්ථාවේදී ඒක තීරණය කරලා ඔහුට ගෙවන්න ඕනේ ගාණ ණය ගිණුමකට බැර කරලා තියෙන්නේ. මේ උදාහරණයට අනුව මේ අමල්ට ගෙවන්න ඕනේ ගාණ රුපියල් 7700ක් තමයි අපේ උදාහරණය පෙන්නේ. එහෙනම් මේ උදාහරණය අනුව ඔයගොල්ලෝ හොඳින් පැහැදිලි වෙන්න ඇති කොහොමද හවුල්කාරයෙක් විශ්‍රාම යනකොට ඔහුගේ ප්‍රාර්ථනා ගිණුම හරහා ඔහුට ගෙවන්න ඕනේ බූදලය තීරණය කරන්නේ. එහෙම නැත්නම් ඔහුට හිමි ඔහුට ගෙවිය යුතු ප්‍රමාණය තීරණය කරන ආකාරය පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා මේ උදාහරණය මගින්. ඒකට හවුල්කරුට දැන් මේ ගෙවන්න ඕනේ අයිතිය එකක් අපට ඕන නම් ණය ගිණුමට මාරු කරා එක වෙනම දෙයක්. අපිට පුළුවන් විශ්‍රාම යන දිනේදී ඔහුගේ ප්‍රාර්ථනා ගිණුමින් අපි අර තීරණය කරගත්ත වටිනාකම මුදලින් ගෙවලා දාන්න. එහෙනම් අපි අවසානයේ හවුල් ව්‍යාපාරයේ ඔහුට තියෙන වගකීම හවුල් ව්‍යාපාරයේ විසින් ඔහුට ගෙවිය යුතු වගකීම් තීරණය කරලා ඒක හවුල් ව්‍යාපාරයේ අදාළ හවුල්කරුවාගේ විශ්‍රාම යන හවුල්කරුවාගේ ප්‍රාර්ථනා ගිණුම ආර කරලා මුදල් ගිණුම බැර කරන්න පුළුවන්. ඊට පස්සේ එහෙම ඒක ක්‍රමයක්. නැත්තම් විශ්‍රාම යන දිනේදී ඔහු කොටසක් ඔහුගේ ආයෝජන විදිහට අරන් යන්න පුළුවන්. වත්කමක් ඉවත් කර ගන්න පුළුවන්. කොටසක් මුදලින් ගෙවන්න පුළුවන්. එහෙම අවස්ථාවක් වුණොත් ප්‍රාර්ථනා ගිණුම හර කරලා මුදල් මුදල් ඉතිරි ආයෝජන බැර කරනවා. මෝටර රථ යන මෝටර රථ වත්කම අයින් කරන ඒ විදිහට ඉතිරිය මුදලින් ගෙවනවා මුදල් බැර කරලා. ඒකට මේ විදිහට අපිට හවුල්කාරයෙක් විශ්‍රාම යනකොට ඔහුගේ හිමිකම ඔහුට පවරන්න පුළුවන්. වත්කම් පැවරීමකින් පවරලා ඉතිරිය මුදලින් ගෙවන්න පුළුවන්. මෙතන ආයෝජන සහ මෝටර රථයක් පවරලා තියෙනවා. ඊටු වෙනස මුදලින් ගෙවලා තියෙනවා. ඒතකොට ඔන්න ඔකත් ඉවත් වෙන අයිතිකරුගේ හිමිකම ගෙවලා නිදහස් කරන එක ආකාරය. වත්කම් පැවරීමෙන් ඉතිරිය මුදලින් නිදහස් කිරීමෙන්.
එහෙම නැත්නම් අපි මුදලින් ගෙවුවේ නැත්නම් අපිට සිද්ධ වෙනවා විශ්‍රාම යන හවුල්කරුගේ අයිතිය ප්‍රාර්ථන ගිණුමෙන් ණය ගිණුමකට මාරු කරන්න. එතකොට ඒක හවුල් ව්‍යාපාරයේ පැත්තේ වගකීමක් වෙනවා. මෙහිදී විශ්‍රාම යන හවුල්කරුගේ හිමිකම තීරණය කොට එය ප්‍රාර්ථන ගිණුමෙන් ඉවත් කොට ණය ගිණුමකට මාරු කරයි. එහෙනම් දිසරහණ වෙන්නේ හවුල්කරුට ව්‍යාපාරයෙන් ගෙවන්න ඕනේ ගාන ප්‍රාර්ථන ගිණුමෙන් අපි හොයාගෙන ප්‍රාර්ථන ගිණුම හර කරා හවුල්කරුගේ ණය ගිණුම බැර කරා. 1899 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 42 වන වගන්තිය මෙතනදී වැදගත් වෙනවා. ඒ වගන්තියෙන් කියනවා හවුල් ව්‍යාපාරික හවුල්කරු විශ්‍රාම යන අවස්ථාවකදී ඔහුට ගෙවිය යුතු මුදල එකවර ගෙවා නිදහස් නොකර ව්‍යාපාරයට සැපයුණු ණයක් ලෙස තබා ගනී නම් එම ණය බේරුම් කරන තෙක් ඒ මත 5% වාර්ෂික පොලියක් ගෙවිය යුතුයි කියලා කියන වෙනත් ප්‍රතිපාදන නැත්නම් 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 42 වන වගන්තිය සලකා බලන්න වෙනවා. ඒ අනුව මේ ණය බිඳුවකට මාරු කර වටිනාකම වෙනුවෙන් අවුරුද්දකට 5%ක පොලියක් ගෙවන්න වෙනවා ඒ ණය ගෙවලා පියවනකම්. ඒක තමයි මේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 42 වෙනි වගන්තියෙන් කියන්නේ. ඒකත් මතක් කරගන්න ඕනේ මෙතනදී. ඊළඟ ඒ තමයි අපි දැන් කතා කරා හවුල්කාරයෙක් විශ්‍රාම යන අවස්ථාවේදී මේ අපි ගැළපිලි සියල්ලම කතා කරේ. ඒ වගේම ඔහුගේ හිමිකම තීරණය කරේ. ඒ වගේම ඇතැම් අවස්ථා තියෙනවා හවුල්කරුව වෙනස් වෙන්නේ. හැබැයි ඔහු ලාභ බෙදාගෙන අනුපාතය වෙනස් වෙනවා. එහෙනම් මේකෙදිත් ගිණුම් තියෙන ආකාරය අපි සටහන් කරපු විදිහටමයි මෙතන විශේෂත්වය තමයි හවුල්කාරයෙක් අයින් වෙන්නේ නැහැ. එකතු වෙන්නේත් නැහැ. නමුත් ඔවුන් ලාභ බෙදාගෙන අනුපාතය යම් හේතු මත වෙනස් වෙනවා. එහෙම නැත්නම් අවස්ථාවක අපිට නැවතත් හවුල් ව්‍යාපාරයේ කීර්තනාමය ගලපන්න වෙනවා. එතකොට මේකෙත් විකල්ප දෙකක් තියෙනවා. පළවෙනි විකල්පයට අපිට පුළුවන් අර කලින් කතා කරපු විදිහටම මේ ලාභ අනුපාත වෙනස් වීම නිසා කීර්තනාමය අපිට පුළුවන් කීර්තනාම ගිණුම අර කරලා ප්‍රාර්ථන ගිණුම පැරණි අනුපාතයට බැර කරලා කීර්තනාමය සටහන් කරන්න වත්කමක් විදිහට සටහන් වෙච්ච නැති. දෙවෙනි විකල්පය තමයි ලාභ අනුපාත වෙනස් වුණාට පස්සේ අපිට සටහන් වෙච්ච නැති කීර්තනාමය වත්කමක් විදිහට සටහන් කරලා අනිත් පැත්තට අයින් කරන්න පුළුවන්. එතනදී අපි කීර්තනාමය ඇති කරනවා. කීර්තනාම ගිණුම අර කරලා ප්‍රාර්ථන ගිණුම බැර කරනවා පැරණි අනුපාතයට. අනිත් අතට කීර්තනාම ගිණුම වහලා දානවා. නැත්නම් කීර්තනාම ඉවත් කරනවා ප්‍රාර්ථන ගිණුම අර කරලා කීර්තනාම ගිණුම බැර කරලා හවුල්කරුවන්ගේ නව අනුපාතයට. ඒකට ලාභ අනුපාතය වෙනස් වෙච්ච වෙලාවක හවුල්කරුව වෙනස් නොවි මෙන්න මේ ආකාරයටත් කීර්තනාමය සටහන් කරලා අයින් කරන්න පුළුවන්. මේකත් අර හවුල්කාරයෙක් විශ්‍රාම යන අවස්ථාවේදී අපි කතා කරපු ක්‍රමවේදයට බොහෝ සෙයින් සමානයි. ඊළඟට තුන්වෙනි එක තමයි ප්‍රාර්ථන ගිණුම හර කරලා ප්‍රාර්ථන ගිණුම බැර කරනවා කීර්තනාම ගිණුම විවෘත වෙන්නේ නැහැ. ප්‍රාර්ථන ගිණුම වලින් තමයි ගැලපෙන්නේ. එතනදී ප්‍රාර්ථන ගිණුම හර වෙනවා හවුල්කරුවන්ගේ නව අනුපාතයට. ප්‍රාර්ථන ගිණුම බැර වෙනවා හවුල්කරුවන්ගේ පැරණි අනුපාතයට. හරියම නම් අපි හවුල්කාරයෙකු විශ්‍රාම යනකොට කීර්තනාමය සංචිත කලච්ඡේද ලාභය ගණනය කරන්නේ කොහොමද? ඔහුගේ හිමිකම බෝධලය කියලා දාන්න කොයි විදිහටද ඒක සටහන් කරන්නේ කොහොමද කියන ඉගෙන ගත්තා. ඒ වගේම හවුල්කාරය වෙනස් නොවි හවුල් ව්‍යාපාරේ ලාභ බෙදා ගන්න අනුපාත වෙනස් වෙද්දී කීර්තනාමය ගැළපීම් කරන ආකාරය ඉගෙන ගත්තා. එhmenan මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හවුල් ව්‍යාපාරයක හවුල්කරු විශ්‍රාම ගැනීමේදී සහ හවුල්කරුවන් විශ්‍රාම යන අවස්ථාවේදී ඔහුගේ බෝධලය තීරණය කරලා ඒක කොහොමද ගෙවන්නේ සහ ලාභ අනුපාත වෙනස් වෙන අවස්ථාවක හවුල්කරුවන් වෙනස් නොවි ගිණුම් තියන්නේ කොහොමද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් එන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න, ඒ වගේම මේ share කරන්න යාළුවන් අතරේ අලුත් වීඩියෝ ලබා ගන්න අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න. බොහොම ස්තුතියි.